දර්ශක පාඩමේ අභ්‍යාස ටිකත් එක්ක ඉතිරි ටික සාකච්ඡා කරගෙන යන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අලුතෙන් ඔයගොල්ලන්ට සම්මිතිය කියන පාඩම සහ සම්මිතිය පාඩමයි තව පාඩමක් එක්ක ටියුට් එක ලැබුණා. ඒකේ වැඩ ටික තමයි ඉස්සරහට කරගෙන යන්නට තියෙන්නේ. දර්ශක පාඩමේ ටියුට් එක කතා කළොත් එහෙම හඬ පැහැදිලි නේද කාටත්? ඔව් සර්. ඇහෙන්නේ නැහැ සර්. ඔව් සර්. ඔව් සර්. වෙනදට වඩා හොඳයි නේද? වෙනදට වඩා හොඳයි නේද? හරි. වෙනසක් කළා. ඔයගොල්ලන්ට හඬ එහෙම ඇහෙන්නේ නැති නිසා ඒක නිසා අලුතෙන් මේ පේනානේ පොඩි පේන්නේ නැහැ. පේන තාම මොකුත් ලිව්වේ නැහනේ. මේ එන තාම මුකුත් ලියලා නැහැ. මාව තමයි දැන් පේන්නේ නැත්තේ. හරිද? පාඩමට යමු. අනේ මේ පටන් ගන්නකොටම කියනවා හොඳයි ඕගොල්ලෝ පුතේ මේ නම්බර්ස් එක මොකක් හරි මාරු කළොත් එහෙම මට මේ WhatsApp එකේ මැසේජ් එකක් දැම්මම සමහරලාට මම ඕක බලන්නේ නැහැ. හොඳේ? WhatsApp එකේ මැසේජ් එක සමහර වෙලාවට බලන්න වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. හොඳේ? ඒක නිසා මට කවුරු හරි නම්බර් එක මාරු කරපු කෙනෙක් එහෙම ඉන්නවා නම් කරුණාකරලා කෝල් එකක් දීලා කියන්න. හරි? කෝල් එකක් දීලා කියන්න. එතකොට මට ඒ වෙලාවෙම සේව් කරන්න පුළුවන්. සමහරක් විට මම ওই මැසේජ් එක බැලුවේ නැති වුණොත් එහෙම මේ ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් ඊට පස්සේදී ඇඩ් කරලා නැහැ මේ ප්‍රශ්න වෙන්නේ. හොඳයි? ඒක නිසා අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් වුණොත් එහෙම අදිසියෙන්වත් කතා කරලා කියන්න. අපි පාඩමට යමු. හරි. එහෙනම් මෙන්න දර්ශක පාඩමේ කලින් පාඩමේ ටියුට් එක මේ කාගෙත් ළඟ තියෙනවා. මේක ඔයගොල්ලොන්ට මේ කාල සීමාව ගන්න තිබිච්ච එකක් නෙමෙයි. මේ පන්තියේදී වැඩ කරගෙන යද්දී හම්බෙච්ච ටියුට් එක. ඒක නිසා කාගෙත් ළඟ මේක තියෙනවා. යනවා මම දර්ශක පාඩමේ ඔයගොල්ලන්ට කතා කරලා නවත්තන්න මේ 10 වෙනි ගාන ඉඳලා ගණන් ටික හදාගෙන යන්න කියලා කිව්වේ. මම ඒකේ 10 වෙනි ගාන උත්තර ටික කතා කරනවා. 10 වෙනි ගණන ගත්තොත් එහෙම 10 වෙනි ගණන දර්ශක පාඩම 10 වෙනි ගණන. ඒකේ පළවෙනි ගාන ඍණ එකේ 4 වෙනි බලය පාඩමේ කවුරු හරි ගිය සතියේ හිටියේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න. ඍණ එකේ 4 වෙනි බලය පේනව නේද කාටත්? ගැටලුවක් නැහැ. කාටත් පැහැදිලිව පේනව නේද? ඍණ එකේ 4 වෙනි බලය අපි කතා කළේ පාඩමේ අවසානයේට නේද? පාදයේ ඍණ සංඛ්‍යාවක් වුණොත් එහෙම දර්ශකය අනුව තමයි උත්තරේ දීම සිද්ධ වෙන්නේ. එහෙනම් පාදයේ ඍණයි. මෙතන පාදයේ ඍණ සංඛ්‍යාවක්. හැබැයි දර්ශකය ඉරට්ටේ අගයක්. දර්ශකයේ ඉරට්ටේ නම් අනිවාර්යෙන් පිළිතුර ධනාගයක්. එකේ ඕනම් බලයකගේ එක නිසා ධන එකක් වෙනවා. ඊළඟට තියෙන්නේ ඍණ දෙකේ 10 වෙනි බලය. ඒත් දර්ශකය ඉරට්ටේ අගයක්. ඒක නිසා පිළිතුර ධන එකයි. ඊළඟට තියෙනවා ඍණ එකේ 7 වෙනි බලය. ඍණ එකේ 7 වෙනි බලය තියෙනවා. ඍණ එකේ 7 ඍණ එකේ 7 කියලා කියනකොට බලන්න දර්ශකයේ ඔත්තේ අගයක්. දර්ශකයේ ඔත්තේ අගයක් නිසා අපට කියන්න පුළුවන් පිළිතුර ඍණ අගයක් කියලා. පිළිතුර ඍණ අගයක් බවට පත් වෙන්නට ඕන. ඍණ කීයක්ද? ඍණ 1යි. මොකද එකේ ඕනම් බලයක අගය එකක් වෙන නිසා. ඊළඟට මෙහෙමයි. හොඳේ? පේන්නේ නැත්තම් මම නම් හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් තියෙන්න පුතේ. වෙන නම් ගැටලුවක් නෙමෙයි. මොකද මමත් දැන් මේ චෙක් කර බල හිටියේ. යන්නේ. හරි. ඊළඟට දර්ශක පාඩම 10 වෙනි ගණන 3 වෙනි කොටස කතා කළේ. 4 වෙනි එක 11 වෙනි බලයේ තියෙන්නේ. 11 කියන්නේ ඔත්තේ ගානක්. ඒක නිසා ඍණ 1යි. ඊළඟ එකේ 23 දර්ශකය. දර්ශකයේ 23 නිසා පිළිතුර ඍණ 1යි. ඔත්තේ අගයක්. 102 ඉරට්ටේ. ඒක නිසා ධන 1යි. 231 ඔත්තේ අගයක්. ඔත්තේ. ඒක නිසා ඍණ 1යි. 1000 කියනකොට දර්ශකය 1000 කිව්වම
ඉරට්ටේ අගයක් ඒක නිසා පිළිතුර ධන එකයි. ඊළඟ ඒවා නම් පුතේ එහෙම කියන්න බෑ. ඊළඟ ඒවා විහිදුවල බල්ලාගේ ලියන්නවා. හැබැයි මුලින් අපට නිගමනයකට එන්න පුළුවන් ධනද ඍණද කියන එක. එහෙනම් මෙන්න ඍණ දෙකේ තුන්වෙනි බලය. ඍණ දෙකේ තුන්වෙනි බලය විහිදුවල ලිව්වොත් එහෙම ඍණ දෙවරක් ඍණ දෙවරක් ඍණ දෙක ඍණ දෙවරක් ඍණ දෙවරක් ඍණ දෙක තියෙන්නේ බලන්න ගුණ කළාම දෙවරක් දෙවරක් දෙක උත්තරේ 8යි. අර අපි ලකුණු ගැන හිත ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව දර්ශකය මේ බලන්න. දර්ශකය ඔත්තේ නිසා මෙතන ඍණ වෙන්නට ඕන. දර්ශකයේ ඔත්තේ නිසා ඍණ. එතකොට උත්තරේ ඍණ 8ක් වෙනවා. ඊළඟට ඍණ දෙකේ 5 වෙනි බලය. ඒකත් මම පැහැදිලි කරන්නම්. හිතපු නැති කෙනෙක් නම් ඍණ දෙකේ 5 විහිදුවල ලිව්වොත් එimhe ඍණ දෙක 5 වතාවක් ලියන්න ඕන. දෙකේ 5ක් ගුණාම දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි 32 වරක් දෙකට යන දෙයක් නැහැ නේ 32 ගෙන් නවතිනවා දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි ඕකේ ලකුණ ධනද ඍණද කියලා තීරණය කරන්නයි ඕන මෙන්න බලන්න මෙතන දර්ශකය 5යි දර්ශකයේ 5යි කියන්නේ ඔත්තේ අගයක් නම් පිළිතුර ඍණ වෙන්නට ඕන ඍණ 32යි පිළිතුර ඍණ 32ක් වෙනවා ඊළඟට තුන්වෙනි අවස්ථාවට ගියොත් එහෙම තුන්වෙනි අවස්ථාවේ තියෙන්නේ ඍණ දෙකේ 7 වෙනි බලය. එතකොට ඍණ දෙක කියන එක 7 පාරක් ගුණ වෙන්න ඕන. 7 පාරක් ගුණ වුණාම උත්තරේ 128යි. ඒක ඍණ වෙන්නට ඕන. ර්ණ 128යි. ඊළාට ඍණ දෙකේ 9 වෙනි බලය. ඍණ දෙකේ 9 වෙනි බලය කියලා කිව්වම පස්සේදී 9 වතාවක් ගුණ වෙන්න ඕන. එහෙනම් දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි 32 වරක් දෙක 64යි 64 දෙක 128යි 128 දෙකක් 256යි 256 ඒවා දෙකක් 512යි 512යි ඍණ 512 ඊළඟ ඍණ දෙකේ 6 වෙනි බලය ඍණ දෙකේ 6 කියලා කියන්නේ ධනාගයක් උත්තරේ ධන උත්තරයක් ඊළඟ ඍණ දෙකේ 4 වෙනි බලය ඒකත් ධන උත්තරයක් ඍණ දෙකේ 8 වෙනි බලය ඒකත් ධන උත්තරයක් ඍණ දෙකේ 10 වෙනි බලය ඒකත් ධන උත්තරයක් 1024 එන්නේ ඍණ දෙකේ 10 වෙනි බලය 1024ක් කියලා ගන්න පුළුවන්කම තියෙනවා හරි එතනින් පස්සේ මම ඊළඟ ඒවා උත්තර කියන්නේ නැහැ ධනයිද ඍණයිද කියලා දාන්න ඕගොල්ලෝ ගුණ කළා උත්තරේ දා ගන්න නිවැරදිව 12 වෙනි ගානේ පළවෙනි කොටස ඍණ උත්තරයක් ඊළඟේ දර්ශකයේ 5 නිසා ඒත් ඍණයි ඊළඟේ දර්ශකයේ 7 නිසා ඒත් ඍණයි ඊළඟ ටිකේම දර්ශක තියෙන්නේ ඒ කියන්නේ 4 5 6 කියන කොටස් තුනේම දර්ශක විදියට තියෙන 4 6 8 ඒ කියන්නේ ඉරට්ටේ යගයන් ඒක නිසා පිළිතුර ධනාගයන් විදියට ගන්න පුළුවන් තුනේ බල ටික පළවෙනි එක නම් 27 ඊළඟට තුනේ පස්වෙනි බලය නම් ගුණ කළ බලන්න ඕනේ මටත් එකපාරට කියන්න මතකයක් නැහැ ඊළඟට 13 වෙනි එක ඒකේ දර්ශක අණු උත්තර කියන්න පුළුවන් පහේ බල තියෙන්නේ පළවෙනි එක ධන 13 වෙනි ගානේ පළවෙනි කොටස 13 වෙනි ගානේ දෙවෙනි කොටස ඒත් ධන උත්තරයක් තුන්වෙනි කොටස ඍණ උත්තරයක් හතරවෙනි කොටස ඍණ උත්තරයක් දර්ශකය ඉරට්ටේ නිසා ධනයි දර්ශකයේ ඔත්තේ නිසා ධන ඍණයි කියලා කියන්න පුළුවන් ඊළඟට 14 වෙනි ගණන ඍණ දෙකේ 3 වෙනි බලයේද ඍණ දෙකේ 4 වෙනි බලයේද වැඩි කියලා අහනවා එතකොට ඍණ දෙකේ 3 වෙනි බලය ඍණ දෙකේ 4 වෙනි බලය උත්තර දෙක ගත්තොත් නම් ඍණ දෙකේ 3 වෙනි බලය කියලා කියන්නේ 8යිනේ 8 අපි ලකුණ ගැන කියන්නේ නැතුව කිව්වොත් එහෙම 8 එන්නේ ඊළඟට ඍණ දෙකේ 4 වෙනි බලය කියලා කිව්වොත් ඒක ධන උත්තරයක් තමයි ලැබෙන්නේ එහෙනම් එතකොට ඍණ උත්තරයකුයි ධන උත්තරයකුයි ගත්තොත් අනිවාර්යෙන් ධනාගයනේ වැඩි එතකොට අපිට කියන්න පුළුවන් දර්ශකය 4 වෙච්ච නිසා සුළු කිරීමේ අවස්ථාවක් නැහැ උත්තරේ වැඩි අගය තමයි ඍණ දෙකේ 4 වෙනි බලය බවට පත් වෙනවා ඊළඟට ඍණ එකේ බිංදු වෙනි බලය ඍණ එකේ 3 වෙනි බලය අන්න එතන පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙනවා මේ බලන්නකෝ ඍණ එකේ බිංදු වෙනි බලය ඍණ එකේ 3 වෙනි බලය ඍණ එකේ බිංදු වෙනි බලය කියලා කිව්ව බිංදුව ගන්න අපි ඉරට්ටේ අගයක් විදියට ඉරට්ටේ අගයක් නම් උත්තරේ ධන 1යි මෙතන දර්ශකය ඔත්තේ අගයක් ඒක නිසා පිළිතුර ඍණ 1යි එතකොට බලන්නකෝ ධන 1නේ විශාලත්වයෙන් වැඩි එහෙනම් මේ පැත්තට කට ඇරෙන්නට ඕන ඍණ එකේ බිංදුව තමයි විශාලත්වයෙන් වැඩි වෙන්නේ ඊළඟට තුන්වෙනි එක ඍණ එකේ 1023 ඍණ එකේ 1000 ඍණ එකේ 1023 ඍණ එකේ 1000 කියන බල දෙක තියෙනවා ඉරට්ටේ අගේ විශාලත්වය වැඩි ඒ කියන්නේ ධන කොහොමත් උතන උත්තරේ ධන 1 ඒක නිසා ඍණ එකේ 1000 වෙනි බලය තමයි විශාලත්වයෙන් වැඩි වෙන්නේ. ඒක තීරණය කළේ දර්ශකයේ ඔත්තේද ඉරට්ටේද කියන එක පදනම් කරගෙන. ඊළඟට හතරවෙනි කොටස ඍණ 10 3 වෙනි බලය ඍණ 10 දෙවෙනි බලය.
දර්ශකය මෙන්න බලන්න පැහැදිලි කරන්න සමහරුන්ට ගැටලු තියෙනවා වයි. ඍණ 10 තුන්වෙනි බලය ඍණ 10 දෙවැනි බලය නේ මෙතන බලසුළු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පාදයේ දෙකේම ඍණ 10 තියෙන්නේ. මෙතන 3යි මෙතන 2යි. අපි දන්නවා මෙතන ඉරට්ටේ අගයක් නම් අනිවාර්යෙන් පිළිතුර ධනාගයක්. මෙතන ඔත්තේ අගයක් නිසා පිළිතුර ඍණාගයක් විදියට තමයි ගැනෙන්නේ. එහෙමනම් පුතේ ධනාගයක්ද ඍණාගයක්ද වැඩිපුර විශාලත්වයෙන් වැඩි ධනාගය. ඒ කියන්නේ මේක විශාලත්වයෙන් වැඩි වෙන්නට ඕන. ගුණ කර කර බලන්න ඕන. ඊටදී මේ ගුණ කරා නම් එන්නේ 1000ක් ඍණ 1000ක්. මෙතෙන්ට එන්නේ 100ක් ධන 100ක්. එතකොට ඍණ 1000ට වඩා ධන 100 විශාලත්වයෙන් වැඩි. එතකොට මෙතන විශාලත්වය වැඩි විදියට තමයි අපි ගන්නෙ. ඊළඟට තියෙනවා ඍණ 1 4වෙනි බලය ඍණ 1 5වෙනි බලය. එතනත් එහෙමයි. ඍණ 1 4වෙනි බලය ධනාගයක් නිසා ඒක විශාලත්වයෙන් වැඩි. එහෙනම් ඍණ 1 4වෙනි බලයේ පැත්තට කට ඇරෙන්නට ඕන. ඍණ 10 දෙවෙනි බලය. ඔව් ඍණ 10 දෙවෙනි බලය තමයි 4 වෙනි කොට. ඍණ 10 දෙවෙනි බලය තමයි විශාලත්වයෙන් වැඩි. ඊළඟට 15 වෙනි එක පහත දැක්කෙන බලවල ගුණිත ගුණිතයක බලයක් ලෙස ලියන්න කියලායි කියන්නේ. මම ඔකේ එකක් දෙකක් කියන්නම්. ගුණිතයක බලවල ගුණිත විදියට ලියන්න කියලා කියන්නේ. මේ පුංචි වෙනස්කමක් තියෙනවා සමහරක් විට හදාගන්න බැරි වෙන්නට ඇති. මෙන්න බලා ගන්න. අද හොඳයි. ළමයි 40ක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉන්න සම්බන්ධ වෙච්ච පිරිසෙන් බහුතරයක් පන්තියේ හිටපු අයගෙන් නම් 8 වසරේ මං කලිනුත් කිව්වා 8 වසරේ ඔක්කොම ළමයි ඉන්න ඕන. 35යි 15යි 50යි 60යි 70ක් ඉන්න ඕන. 70න් 40 ගානක් තමයි සම්බන්ධ වෙලා තිබුණේ. ඒකෙන් 41ක් ඉන්නවා හොඳ ප්‍රමාණයක්. සමහරක් ඉස්කෝලවල පන්තියේ මේ නිසා මග හැරිච්ච පිරිසක් ඇති. 15 වෙනි එක 15 වෙනි ගණනේ පළවෙනි කොටස 15 වෙනි ගණන පළවෙනි කොටස 15 වෙනි ගණනේ පළවෙනි කොටසේ එනවා මොකක්ද 2a ගේ දෙවෙනි බලය 2a ගේ දෙවෙනි බලය වරක් y වල දෙවෙනි බලය 2a ගේ දෙවෙනි බලය වරක් y වල දෙවෙනි බලය. එහෙනම් මේ බලන්නකෝ. මෙන්න මේ තියෙන එක පුතේ මේ තියෙන්නේ ගුණිතයක බලයක් නේ. මේක බලවල ගුණිතයක් විදියට ලිව්වොත් එහෙම 2 දෙවෙනි බලය a ගේ දෙවෙනි බලය සහ y ගේ දෙවෙනි බලය 2 දෙවෙනි බලය a ගේ දෙවෙනි බලය y ගේ දෙවෙනි බලය මේ ඔක්කොගෙන් බලන්න දර්ශකයේ දෙකයි තියෙන්නේ. එහෙනම් ලියන්න පුළුවන් 2a y ගේ දෙවෙනි බලය කියලා. 2a y ගේ දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්. ඊළඟ ගණනට ගියොත් අපි ඒකෙත් ප්‍රශ්නයක් නැහැනේ. 3ab ගේ තුන්වෙනි බලය 3ab ගේ තුන්වෙනි බලය. ඊළඟට තුන්වෙනි කොටස 5ab ගේ දෙවැනි බලය. ඊළඟට 2යි abc ගේ හතරවෙනි බලය. 2යි abc ගේ හතරවෙනි බලය. මෙහෙමයි ලියවෙන්නේ. 2යි abc ගේ හතරවෙනි බලය කියලා ලියන්න පුළුවන්. රෙකෝඩ් එක ගෲප් එකට දාන්නද කියලා යන්නද? දැන් අනික් ගුරුවරු සපයන්නේ නැති පහසුකමක් මම ඕගොල්ලන්ට සපයලා තියෙනවා. මොකද්ද? ආයි පාරක් මේක බලා ගන්න පුළුවන් විදියට අවස්ථාව සලසලා තියෙනවා. ඒකට හැබැයි ටික වෙලාවක් ගත වෙනවා. හොඳේ. අද දවසේ සමහරක් විට දාන්න බැරි වෙයි. මොකද මේක මේ YouTube එකකට අප්ලෝඩ් වෙනකොට ලොකු කාල වේලාවක් ගත වෙනවා. ඒක නිසා පුංචි පරක්කුවක් වෙයි. හැබැයි ඉස්සරහ දවසක දාලා තියන්න. දාන්න පුළුවන්. ඒක බලලා හරිද? අර කියන්නේ වීඩියෝ එකක් බලනකොටනේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඕවත් කරන්න බලන ගමන් හොඳේ. එතකොට ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක දාපු ගමන් ඕගොල්ලොන්ගේ පෙන්නනවා මෙන්න මේ වීඩියෝ එක අද දාලා තියෙන්නේ. ඒක ඕගොල්ලොන්ට බලන්න පුළුවන් කියලා. ඒතකොට අහා ඉන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් කවුරුත් YouTube එකට ගිහිල්ලා දැන් බලන්න දෙනේ මං ඉස්සෙල්ලා එවපු එකෙන් ඕගොල්ලොන්ගේ පාඩම ඒකේ අර බෙල් අයිකන් එක ක්ලික් කරලා තියලා තියන්න. එතකොට වීඩියෝ එක දාපු ගමන් ඕගොල්ලෝ ළඟට ඒක එනවා. හොඳේ. මට කරගන්න දෙයකට නෙමෙයි. හැමදාම එතකොට කීයේ ඉන්න දෙයක් නැහැ. දැන් YouTube එකේ තියෙන ප්‍රචාරණ කටයුතුනේ. ප්‍රචාරණ කටයුතු වල කියනවා නේ සබ්ස්ක්‍රිප්ෂන් කළා. ඔන්න ඔහොම වචනයක් කියලා ඊට පස්සේ මේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න කියලා ඒක කරලා තියන්න. මොකද හේතුව මට නම් අවශ්‍යතාවයක් නැහැ. මේ ඔයගොල්ලොන්ට පාඩම ආයි පාරක් බලන්න ඕන නිසා ඔයගොල්ලෝගේ ළඟටම එතකොට ඒක ඇවිල්ලා තියෙනවා. ආයි හොය ඉන්න දෙයක් නැහැ කොහෙන්ද බලන්නේ කියලා ඒක කරගන්න. එතකොට ලේසියෙන් හදාගන්න මේ බලාගන්න පුළුවන් වීඩියෝ එක.
ප්‍රචාරණ දැන්වීමක් ඒ අතරතුර. හරි. ඊළඟ එකට අපි යමු. අපි කතා කළේ පස්වෙනි කොටස 6 වෙනි එක x ඝනය 2y ගේ 3 වෙනි බලය උත්තරේ ලියන්න පුළුවන් 2xy ගේ 3 වෙනි බලය 2xy වරහණක් දැම්ම 3 වෙනි බලය. ඊට පස්සේ ආරෝහණ පිළිවෙලට සකස් කරන්න කියලා කියන්නේ එහෙනම් මෙන්න මේක පොඩ්ඩක් හොඳට හිතන්න තියෙන අවස්ථාවක් 16 වෙනි ගණන 16 වෙනි ගණනේ පළවෙනි කොටස 16 වෙනි ගණනේ පළවෙනි කොටස දෙකේ දෙවෙනි බලය ඍණ 10 බිඳුවෙනි බලය ඍණ 1 පස්වෙනි බලය. මෙතන ඔයගොල්ලන්ට පුංචි වෙනසක් තියෙනවා. මෙන්න මේක බලා ගන්න. දෙකේ දෙවෙනි බලය ඊට පස්සේදී ඍණ 10 බිඳුවෙනි බලය. ඍණ 10 බිඳුවෙනි බලය ඍණ 1 පස්වෙනි බලය. මෙන්න මේ ටික තමයි දීලා තියෙන්නේ පුතේ. හරිද? මෙතන ගත්තොත් එහෙම දෙකේ දෙවෙනි බලය නම් ඔයගොල්ලෝ උත්තරේ දන්නවා 4ක් කියලා. මෙතන ඍණ 1 පස්වෙනි බලයනේ. ඍණ 1 පස්වෙනි බලය ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා එකේ ඕනම බලයක අගය 1යි. ඒ වගේ මෙන්න දර්ශකයේ ඔත්තේ අගයක් වෙච්ච නිසා ඍණ 1 තමයි උත්තරේ වෙන්නේ. හරි හරි අපි මේ පාඩමේ මේ ටික කරගෙන යන් ඊට පස්සේ ඔය විස්තර කතා කරමු. මෙතන උත්තරේ බිඳුවනේ තියෙන්නේ. මෙන්න මේ බිඳුව තියෙන වෙලාවේ ඔයගොල්ලන්ට කියලා දීලා නැහැ මොකද්ද වෙන්න ඕන කියලා නේ. මේක 9 පන්තියට සාමාන්‍යයෙන් එන්න තියෙන්නේ. බිඳුව ආවොත් හැමතිස්සෙම උත්තරේ එකයි. ඒක මතක තියාගන්න ඕනේ. පැත්තකින් චුට්ටක් ලියලත් යන්න. දර්ශකයේ විදියට බිඳුව තිබුණොත් හැමතිස්සෙම උත්තරේ එකයි. මොකේ වුණත්. මෙතන දෙකේ බිඳුව තිබුණත් එකයි. මෙතන නම් බිඳුවනේ තියෙන ඒක නිසා එකයි. මෙතන ඍණ එකේ බිඳුව කියලා තිබුණත් ඒත් උත්තරේ එකයි. එහෙනම් දර්ශකයේ බිඳුවක් වෙනකොට හැමතිස්සම උත්තරේ එකයි. ඕක 9 පන්තියේ තමයි අපි නීතියක් විදියට ඉගෙන ගන්න. දැනට මෙතන බිඳුවනේ තියෙන්නේ. ඒක නිසා උත්තරේ 1 කියලා ලියා ගන්න. බලන්න මේ ටික ආරෝහණ පිළිවෙලට හදන්න ඕන. ආරෝහණ කියලා කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. බලන්න 4 1 ඍණ 1. අඩුම එක මොකද්ද? අඩුම එක තමයි ඍණ 1. එහෙනම් ආරෝහණ පිළිවෙලට හැදුවම් පස්සේ මුලින්ම ලියවෙන්නේ ඍණ 1 පස්වෙනි බලය. ඊළඟට 1 ඒ කියන්නේ ඍණ 10 බිඳුවෙනි බලය. අවසානයේදී 4 වැඩිම එක ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය. ඔන්න ඔහොම තමයි ලියවෙන්නට ඕන. ඍණ 1 පස්වෙනි බලය ඍණ 10 බිඳුවෙනි බලය ඊළඟට දෙකේ දෙවෙනි බලය කියලා ලියවෙනවා. හරි අපි දෙවෙනි කොටසට යමු. ඍණ 3 3වෙනි බලය ඍණ 1 4 වෙනි බලය ඍණ 2 3 වෙනි බලය ඍණ 4 3 වෙනි බලය. මෙන්න බලන්න ඍණ 3 3 වෙනි බලය ඍණ 3 3 වෙනි බලය ඊට පස්සේදී තියෙනවා ඍණ 1 4 වෙනි බලය ඍණ 1 4 ඊළඟට ඍණ 2 3 වෙනි බලය ඊළඟට ඍණ 4 3වෙනි බලය කියලා දෙනවා. මේකටත් මම වරහණක් දාලා ලියුවා. මෙන්න බලන්න 3 3වෙනි බලය 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. හරිද? 27. හැබැයි පුතේ දර්ශකය ඔත්තේ නිසා පිළිතුර ඍණයි. ඍණ 27යි. ඊළඟට ඍණ 1 4 වෙනි බලය. එකේ ඕනම බලයක් 1යි. දර්ශකය 4 නිසා පිළිතුර ධන 1යි. ඊළඟට 2 3 වෙනි බලය කියලා කියන්නේ 8යි. දර්ශකය ඔත්තේ නිසා පිළිතුර ඍණයි. 4 3 වෙනි බලය 4 වරක් 4 16යි 16 වරක් 4 64යි දර්ශකය ඔත්තේ නිසා පිළිතුර ඍණයි. එහෙනම් බලන්න මේ ටිකෙන් වැඩිම එක අඩුම එක තෝරන්නයි තියෙන්නේ. ආරෝහණ කියන අඩු එකේ ඉඳලා වැඩි එකට. මේ ටිකෙන් අඩුම එක ඍණ 27 ඍණ 1 ඍණ 8 ඍණ 64. එතකොට අඩුමගේ තමයි මොකද්ද? ඍණ 64 බවට පත් වෙන්නේ. ඍණාගයන් වැඩි වෙන්න වටිනාකම අඩු වෙනවා. එහෙනම් ඍණ 64 කියලා කියන්නේ අඩුමගේ අපට ලියන්න පුළුවන් ඍණ 4 3 වෙනි බලය. ඍණ 4 3 වෙනි බලය. ඊළඟට ඍණ 4 3 වෙනි බලය මේක. ඊළඟට මෙතන ඍණ 27 ඒ කියන්නේ ඍණ 3 3 වෙනි බලය. අවසාන 3 වෙනියට මේක සෝරි අවසානට නෙමෙයි ඍණ 8 ඒ කියන්නේ ඍණ 2 3 වෙනි බලය. අවසානෙට ඍණ 1 4 වෙනි බලය. ඒක තමයි විශාලත්වයෙන් වැඩිම
අගේ බවට පත් වුණේ. හරිද? මේවා අගේ හොයාගත්තා. අගේ හොයාගෙන දැන් පැහැදිලි ඇති ඔයගොල්ලෝට ගණන හදාගන්න බැරි වුණා නම් ඉතුරු කොටස් ටික ওই විදිහට පිළිවෙලට හදාගන්න. එකින් එක අගයන් ටික ලියා ගන්න. ඒවයි පිළිතුරු ලියන්න. 3 3 වෙනි බලයේ 27යි. දර්ශකයේ ඔත්තේ නිසා ඍණයි. එකේ ඕනම් බලයක් 1යි. දර්ශකය ඉරට්ටේ නිසා පිළිතුර ධනයි. දෙකේ 3 වෙනි බලය කියලා කියන්නේ 8යි. දර්ශකයේ ඔත්තේ නිසා පිළිතුර ඍණයි. 4 3 වෙනි බලය කියලා කියන්නේ 64යි. දර්ශකයේ ඔත්තේ නිසා පිළිතුර ඍණයි. අඩු එකේ ඉඳලා වැඩි එකටයි ලියන්න ඕන. ආරෝහණ කියන්නේ ඒක. අඩු මගේ ඍණ 64. ඒ කියන්නේ මුලටම ලියවෙනවා ඍණ 4 3 වෙනි බලය. ඊළඟට ඍණ 27 ඍණ 27 ඍණ 3 3 වෙනි බලය. ඊළඟට ඍණ 8 ඍණ 2 3 වෙනි බලය. අවසානෙට ධන එක තමයි වැඩි මගය. ඒක ලියනවා ඍණ 1 4 වෙනි බලය කියලා. ওই විදිහට තමයි ලියවිගෙන යන්නේ. හරි එහෙමනම් ඒක හැදුවේ නැත්නම් පුතේ ගන්නේ කොටස් ටික හදාගන්න 16 වෙනි ගාන 1යි 2යි වුණා මම කියලා දුන්නා. බැරි වුණා නම් 3යි 4යි කොටස් දෙක හදාගන්න. ඊළඟ 17 වෙනි එක 17 වෙනි එකේ ඔයගොල්ලන්ට අමුතු දෙයක් පොඩ්ඩක් දීලා තියෙනවා. ඒකේ පුංචි වෙනසක් ඔයගොල්ලෝ දකින්න ඇති. 17 වෙනි ගණන. එතන තියෙනවා 30 කියන එක බල මේ ඉදිරියෙන් ලියලා තියෙන හිස්තැන් ටිකක් දාලා. හරිද? සාමාන්‍ය කලාතුරකින් වෙලාවක විභාගෙට ওই වගේ ගණන් යෙදෙනවා. මෙන්න බලා ගන්නකො 30 කියන එක අරගෙන ඒකේ 5 වෙනි බලය ලියලා තියෙනවා. දෙකේ කීවෙනි බලයේද? ආයෙමත් පහ මෙතෙන්ට පාදය නෑ 5 කියන අගේ දීලා තියෙනවා. ඊළඟට මෙතෙන්ට සම්පූර්ණම හිස් කොටු දෙකක් තියෙනවා. මේ විදිහට. එතකොට බලන්නකෝ 30 කියන එක මේ තියෙන්නේ 30 කියන සංඛ්‍යාවේ 5 වෙනි බලය නම් හොඳට බලා ගන්න මේක හොඳේ. මේ වගේ එකක් මම කතා කළේ නෑ. 30 කියන එකේ 5 වෙනි බලය නම් මේ හැම එකේම 5 වෙනි බලය වෙන්නට ඕන. ඒක නිසා මෙතන දර්ශකයත් 5යි මෙතන දර්ශකයත් 5යි. අපි කියන්නේ ගුණිතයක බලයේ බලවල ගුණිතයක් ඉදිරියට ලියනවා කියලා. එතකොට මේක 5 වෙනි බලය නම් තියෙන්නේ මේ බලවල ගුණිතයක් ඉදිරියට ලියුවන් ඒවයි තියෙන්න ඕන 5 වෙනි බලයම තමයි. ඒක නිසා මෙතන දර්ශකයත් 5යි මෙතන දර්ශකයත් 5යි. ඊට පස්සේ බලන්න උදේ 30 එන්න ඕනනේ. 30 එන්නේ දෙවරක් කීවරක් කීයද? දෙවරක් 3 30 හැදෙන විදිය. හරිද? 30 දෙකෙන් බෙදනවා. මේක මේ බෙදලා ගන්න කියන එකයි මේ කියන්නේ. මේ වගේ වෙලාවක එන ඔච්චර ඔයගොල්ලෝ අමාරුවේ දාන්න ඕනේ නැහැ. මෙන්න 30 මෙතන තියෙන දෙකනේ 30 දෙකෙන් බෙදුවා. 30 දෙකෙන් බෙදුනම 15යි. 15 3ෙන් බෙදුනම 5යි. 5 5ෙන් බෙදුනම 1යි. මේ කියන්නේ පුතේ මේවා ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න කියලා. එහෙනම් 30 බෙදලා 2ෙනුයි 3ෙනුයි 5ෙනුයි නේ 2යි 3යි 5යි. හැම එකෙන් 5 වෙනි බලනේ තියෙන්නේ. එහෙනම් මෙතෙන්ට 2 ලියවිලා මෙතෙන්ට 3 ලිව්වා මෙතෙන්ට 5 ලිව්වා. ඒ දෙක මාරු වුණාට කමක් නැහැ. මෙතෙන්ට 5 මෙතෙන්ට 3 වුණාට කමක් නැහැ. හැබැයි දර්ශක හැම වෙලාවෙම 5 විදියට තියෙන්නට ඕන. එහෙනම් ඔතනින් යට තියෙන හැම ගානක්ම ওই විදියට තමයි තියෙන්නේ. කොහොමද තියෙන්නේ? 30 සංඛ්‍යාව ඒක බෙදන්න ප්‍රථමක සංඛ්‍යාවලින් ඒ වගේ ගණන් තියෙනවා. ඔයගොල්ලන්ට කීයද? ගණන් 5ක් තියෙනවානේ. 6ක් තියෙනවා. ගණන් 6ක් තියෙනවා. 30 දෙකෙන් බෙදුනා 15යි. 15 දෙකෙන් බෙදුනා 3ෙන් බෙදුනා 5යි. 5 5ෙන් බෙදුනා 1යි. එහෙනම් පාද ටික එන්නේ 2යි 3යි 5යි. දර්ශකය 5මයි 5 5 5 කියලා. ඊළඟට 10 තියෙනවානේ. ඒක නම් දීලානේ. 10 කියන එක දීලා තියෙනවා දෙවරක් 5. කොටු දෙක ඇතුලේ 2යි 5නේ තියෙන්නේ. 2යි 5 ගුණ වුණාමනේ 10 හැදෙන්නේ. පාදයේ හැදෙන විදිය. ඊට පස්සේදී මෙන්න ඔන්න ඒකත් ලියන්න. 10 බෙදලා බැලුවොත් ප්‍රථමක සංඛ්‍යාව වලින් දෙකෙන් බෙදුනා 10 දෙකට බෙදුනම 5යි 5 5ෙන් බෙදුනම 1යි. පැහැදිලිනේ කියන එක. එහෙමනම් අපි ගණන හදන්න ඕන කොහොමද? තිබුණේ 10 කීවෙනි බලයේද? 10 4 වෙනි බලය. එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙකෙනුයි පහෙනුයි තමයි බෙදුනේ. දෙකෙත් 4 වෙනි බලය පහෙත් 4 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. මම දැන් පැහැදිලි ඇති. ඊටු ටික හැදුවේ නැත්තම් ඉතුරු කොටස් 4 හදාගන්න 15 තියෙනවා 5යි 5යි දීලා තියෙනවා ලේසියෙන් යන්න පුළුවන්. ඊළඟ එක කොහොමත් ලේසි. ඊළඟ 81 තමයි චුට්ටක් හිතන්න ඕන. 81 3ෙන් නම් බෙදලා හරියන්නේ නැහැ. මොකද්ද අගයන් දෙකක් උතන තියෙන්නේ. එතකොට එහෙන් බෙද බෙද යන්නේ නැතුව කල්පනා කරන්න මොකද කරන්න කියලා 64 තියෙනවා.
64 ලියන්න එතකොට කීයේ තුන්වෙනි බලය වරක් කීයේ තුන්වෙනි බලයද හිතලා උත්තරේ දාන්න ලබන සතියට කියන්න. ඊට පස්සේ මේ බලන්නකෝ ඔයගොල්ලන්ට වගුවක් තිබ්බනේ මෙන්න මේ වගේ මේ කොටුවක් ගහලා මේක පුරවපු කෙනෙක් ඉන්නවා නම් මට ෆොටෝ එකක් ගහලා එවන්න. මේ වගුව මේ කොටුව මේකේ මේ 1 සිට 16 දක්වා සංඛ්‍යා භාවිතා කර සුළු කරන්න කියලා කියන්නේ. එතකොට මේ කොටුව ඇතුළ 1 ඉඳලා 16 වෙනකන් සංඛ්‍යා ටික ලියලා හැම පැත්තටම එකතුව 16ක් වෙන්නයි ඕන. හරිද? 16ක් වෙන විදියට හදලා එවන්න බලන්න. මම ඊට පස්සේදී නිවැරදි එක ලබන සතියට කියලා දෙන්නම්. හරි පුතේ. එහෙනම් අපි මෙතනින් අයින් වෙලා ඔන්න ටියුට් එක ඉවරයි. වර්ගමූලයේ පාඩම කළේ නැහැ. මට කවුරු එක්කෙනෙක් මතක් කරලා තිබුණා වර්ගමූලයේ පාඩම කළේ නැහැ. ඔව්. වර්ගමූලයේ පාඩම අපි ඉස්සරහ දවසක සාකච්ඡා කරමු. ඊට පස්සේදී මේ පාර ඕගොල්ලොන්ට ලැබුණා මෙන්න මේ ටියුට් එක සහ මේ පේපර් එක සහ මේ පේපර් එක. පේපර් දෙකයි ටියුට් එකයි. ඔය ටික දීලා තියෙන්නේ පේපර් දෙක සති දෙකට. සති දෙකට පේපර් දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේදී ටියුට් එක තියෙනවා. එහෙනම් සෙනසුරාදා දවස වෙනකොට මේකේ පළවෙනි පේපර් එක ලියලා සම්පූර්ණ කරලා තියන්න. අදත් ලියලා ඇත්තේ නේ. පළවෙනි පේපර් එක ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය කියලා තියෙන්නේ. ඔය කොළඹ ප්‍රදේශයේ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය කියන එකේ තිබිච්ච පළමු වාර පරීක්ෂණයේ 2019 අවුරුද්දේ පිළිතුරු ලියන්න අපි ඔක සාකච්ඡා කරමු ඊළඟ සෙනසුරාදා දවසක. හරිද? හරි. අපි පාඩමට යමු. ලියන්න මාතෘකාව සමමිතිය. පාඩම සමමිතිය. මාතෘකාව ලියන්න සමමිතිය කියලා. සම්මිතිය කියන කාරණාව යටතේ ඉස්සෙල්ලාම ද්විපාර්ශ්වික සම්මිතිය තමයි ඉගෙනගෙන තියෙන්නේ. ද්විපාර්ශ්වික සම්මිතිය කියන එක යටතේ කතා කළා. ද්විපාර්ශ්වික සම්මිතිය හඳුන්වන්න කියලා කිව්වොත් එහෙම ද්විපාර්ශ්වික සම්මිතිය හඳුන්වන්න පුළුවන් අය මෙතන අවුවොත් එහෙම ඔන්න කට්ටිය හිර වෙනවා. කියා ගන්න බෑ. ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කියන්නේ මොකද්ද? තල රූපයක් තල රූපයක් ඒ මත වූ රේඛාවක් ඔස්සේ නැමූ විට ද්විපාර්ශ්වික සම්මිතිය කෙනෙක් කියන්නේ තල රූපයක් ඒ මත වූ රේඛාවක් ඔස්සේ නැමූ විට රේඛාවෙන් දෙපස කොටස් එක මත එක සමපාත වේ නම් ඒකට කියනවා අපි ඒ රූපයට තියනවා කියලා ද්විපාර්ශ්වික සමමිතියක්. මෙන්න බලා ගන්න. මෙන්න මේගේ රූපයක් බලන්න. මේ රූපය නමනවා මෙන්න මේ විදිහට හරි මැදින්. මෙතනින් මෙන්න මෙහෙම යන විදිහට. හරි. මේ කඩිරෙන් දෙපැත්ත කොටස් දෙක ගත්තොත් එහෙම එකිනෙකට සමාන වෙන විදිහට තමයි තියෙන්නේ. ඒක නිසා අපි කියනවා මේ රූපයට තියනවා කියලා ද්විපාර්ශ්වික සමමිතියක්. හරිද? රූපය අඳින්න. රූපය අඳලා ලියාගමු. ඔස්සේ තල රූපයක් ඒ මත වූ රේඛාවක් ඔස්සේ නැමූ විට එම රේඛාවෙන් දෙපස කොටස් එක මත එක සමපාත වේ නම් එම රූපයට ද්විපාර්ශ්වික සමමිතියක් පවතී. තල රූපයක් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ද්විපාර්ශ්වික සම්මිතියේ තියෙන රූප තමයි මෙන්න මුලින්ම අපි ඉගෙන ගත්තා ඍජුකෝණාශ්‍රය කියන අවස්ථාව. ඍජුකෝණාශ්‍රය
ලියා ගන්න බැරුණා නම් එහෙම මේක නවත්තලා දාන්න. ඍජු කෝණාශ්‍රය ගත්තොත් එහෙම ඍජු කෝණාශ්‍රයේ තියෙනවා සමමිතික අක්ෂ දෙකක්. ඍජු කෝණාශ්‍රයේ සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. ඊළඟට සමචතුරාශ්‍රය කියන අවස්ථාව ගත්තොත් එහෙම සමචතුරාශ්‍රයේ තියෙනවා සම්මිතික අක්ෂ හතරක්. මේ හතේ පන්ති අපි ඉගෙන ගතපු දේවල්. ඒ වගේම ත්‍රිකෝණයේ අවස්ථා දෙකක් යටතේ අපි කතා කළා. ත්‍රිකෝණයේ අවස්ථා දෙකක් තමයි එකක් මෙන්න මේක. මේක ගත්තොත් එම් පාද දෙකක් සමාන ත්‍රිකෝණය. මෙන්න මේ පාද දෙක සමානයි නම් මෙහෙම තමයි සම්මිතික අක්ෂය එන්නේ. ඊළඟට පුතේ ත්‍රිකෝණයේ මෙන්න මේ අවස්ථාව කතා කළා. මේක ඔයගොල්ලෝ දන්නවා පාද තුනම දිගින් සමානයි. පාද තුනම දිගින් සමානයි නම් මෙතන සම්මිතික අක්ෂ තුනක් තිබුණා. එතකොට සමපාද ත්‍රිකෝණයක නම් සම්මිතික අක්ෂ තුනයි. හැබැයි සම ද්විපාද ත්‍රිකෝණයේ පාද දෙකක් සමාන එකේ සම්මිතික අක්ෂ එකයි. හැබැයි මේ අවස්ථාව ගත්තොත් එහෙම මේක විෂමපාද ත්‍රිකෝණයක්. පාද තුන දිගින් සමාන නැහැ. එතකොට මෙතන සම්මිතික අක්ෂ කිසිවක් පවතින්නේ නැහැ කියලා තමයි කිව්වේ. එහෙනම් විශේෂ අවස්ථා සම ද්විපාද ත්‍රිකෝණයේ වුණොත් එහෙම තියෙන්නේ සම්මිතික අක්ෂ එකයි. ඊළඟට සමපාද ත්‍රිකෝණයේ වුණොත් එහෙම සම්මිතික අක්ෂ තුනක් පවතිනවා. ඔයගොල්ලෝ පොඩි සටහනක් දාගන්න. ඍජු කෝණාශ්‍රයේ සම්මිතික අක්ෂ දෙකයි. සමචතුරාශ්‍රයේ ඍජු කෝණාශ්‍රයේ මේ සම්මිතික අක්ෂ හතරයි. සම ද්විපාද ත්‍රිකෝණයක්. ඒවා සාමාන්‍ය මතකේ රැඳෙන්න ඕන දේවල්. සම ද්විපාද ත්‍රිකෝණයක් නම් සම්මිතික අක්ෂ එකයි. සම පාද ත්‍රිකෝණයක් නම් සම්මිතික අක්ෂ තුනක් පවතිනවා. මෙන්න මේ ටිකට අමතරව වැදගත් කාරණයක් තමයි ඔයගොල්ලෝගේ පොතේ සම්මිතික අක්ෂ ගැන කතා කරද්දී කතා කළා ඍජු කෝණාශ්‍රයක් වගේ එකක් අරගෙන ඍජු කෝණාශ්‍රයක් වගේ කියන්නේ ඍජු කෝණාශ්‍රයක් තමයි. ඍජු කෝණාශ්‍රයක් අරගෙන මෙන්න මේ වගේ එක විකර්ණයක් දිගේ කැපුවොත් එහෙම ආගන්න. මේ වගේ විකර්ණයක් දිගේ කැපුවොත් එහෙම කපලා අයින් කරන්න පුළුවන් මේක. අයින් කළාන් පස්සේ කෑලි දෙකක් එනවා. ඔය කෑලි දෙක කපලා ඉවර වෙලා එක මතක තියන්න පුළුවන්. මේ දෙක කපලා එක මතක තියන්න පුළුවන්. ඒ දෙක එතකොට එක මතක වැටෙන නිසා ඔයගොල්ලෝගෙන් අහනවා මේකට මෙන්න මේ රේඛාව සමමිතික අක්ෂයක් වෙනවද කියලා. මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් මැදින් මේ වගේ විකර්ණයක් දිගේ කපලා එන කොටස් දෙක එක මතක තියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝගෙන් අහනවා මේ මැදින් අඳින රේඛාව සමමිතික අක්ෂයක් බවට පත් වෙනවද කියලා. සම්මිතික අක්ෂයක් බවට පත් වේද? පත් පත් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ දෙක කපල එක මතක තියුවට වැඩක් නැහැ. ද්විපාර්ශ්වික සම්මිතිය කියන එකේදී අපි කතා කරන්නේ මොකක්ද? නැමූ විට එක මතක වැටෙන්න ඕන කියලා. එහෙනම් කපල එක මතක තියුවට වැඩක් නැහැ. කොටස් දෙක අනිවාර්යයෙන්ම රූපේ නැමූ විට එක මතක වැටෙන්නට ඕන. ඒක නිසා ඍජු කෝණාශ්‍රය ගත්තොත් එහෙම තියෙන්නේ පැහැදිලි නැහැ කියලා කියන්නේ මොකද්ද? මේක ඍජු කෝණාශ්‍රයක්. හරිද? හඬ පැහැදිලි නැත්තම් පුතේ කියන අඳින රූප සටහන් පැහැදිලි නැත්තම් ඒ කියන්නේ පේන්නේ නැත්තම් ඒක සිග්නල් ප්‍රශ්නයක්. මේක මේ කියපු ගැටලුව මේ කියපු ප්‍රශ්නේ තේරුම් නැත්තම් මම කියන්නේ මේක ඍජු කෝණාශ්‍රයක් මෙන්න මේ වගේ විකර්ණයක් ඇන්දොත් මේක කෑලි දෙකකට කඩන්න පුළුවන්. හරිද? කෑලි දෙකකට කඩලා ඒ දෙක එක මත එක තියුවොත් එහෙම ඒ දෙක එකිනෙකට සමාන වෙනවනේ. එක මත එක තියන්න පුළුවන්. කෑලි දෙකකට කඩලා එක මත එක තියුවොත් එහෙම සමපාත වෙනවා. හැබැයි ඒ විදියට මේ රේඛාව සම්මිතික අක්ෂයක් වෙනවද කියලා අහන්නේ. සම්මිතික අක්ෂයක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන්න නම් රූපය වෙන් කරලා නෙමෙයි මේක දිගේ කපාගෙන ගිහිල්ලා කෑලි දෙක එක මත එක තැබීම නෙමෙයි. නමලයි එක මත එක වැටෙන්නට ඕන. නැමුවන් පස්සේදී එක මත එක වැටුනොත් තමයි ඒකට ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා කියලා කියන්නේ. ඊළඟට මේකත් එක්කම තව තිබුණු එකක් තමයි ඔයගොල්ලෝ සමහරලාට මෙන්න මේ අවස්ථාව පටලනවා සමාන්තරාශ්‍රය කියන එක. සමාන්තරාශ්‍රය කාටවත් මතකයිනේ? රූපය මෙන්න මේ රූපය ගත්තොත් මේ වගේ එකට අපි කියන්නේ සමාන්තරාශ්‍රයක් කියලා. සමාන්තරාශ්‍රයේ සම්මිතික අක්ෂ අඳින්න කියලා කිව්වොත් සම්මිතික අක්ෂ කීයක් අඳිනවද? සම්මිතික අක්ෂ මේකේ මුකුත් අඳින්න නැහැ. මේක සමාන කොටස් වලට මෙන්න මේ වන්නකො. මෙන්න මෙහෙම කඩ ඉරක් දැම්මොත් එහෙම
මේ කඩේරෙන් දෙපැත්ත කොටස් දෙක නම් සමානයි කියලා වගේ තමයි පේන්නේ. හැබැයි සමානයි කියලා වගේ පෙන්වන්නට වැඩක් නැහැ. මේ දෙක සමාන වෙන්නේ නැහැ. මොකද නැමුවම එක මතයක වැටෙන්නේ නැති නිසා. ගෙදරදී සමාන්තරාශ්‍රයක් කපලා නමල බලන්න එක මතයක වැටෙනවද කියලා. සමාන්තරාශ්‍රයට සම්මිතික අක්ෂය ඇත්තේ නැත. හරිද? හැබැයි පුතේ මේකේ විශේෂ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක ඔයගොල්ලෝ දන්න කාරණයක්. මොකක්ද? මෙන්න මේක ගත්තොත් මේකට අපි කිව්වනේ පාද හතර සමානයි රොම්බසය කියලා. හරිද? හැබැයි රොම්බසයට සමමිතික අක්ෂ දෙකක් මේ විදියට පවතිනවා. සමාන්තරාශ්‍රයට සම්මිතික අක්ෂ නැත. සම්මිතික අක්ෂ ගණන බිඳුවයි. රොම්බසේ සම්මිතික අක්ෂ ගණන දෙකක් බවට පත් වෙනවා. ඔතන යටින් සටහනක් දාලා තියන්න. සමාන්තරාශ්‍රය අඳින්න පොඩි ඉඩකුත් තියලා සමාන්තරාශ්‍රයට සම්මිතික අක්ෂ නොමැත. සමාන්තරාශ්‍රයට සමමිතික අක්ෂය නොමැත. සමාන්තරාශ්‍රයට සමමිතික අක්ෂ නොමැත. සමාන්තරාශ්‍රයට සමමිතික අක්ෂ නොමැත. රොම්බසයට සමමිතික අක්ෂ දෙකකි. රොම්බසයට සමමිතික අක්ෂ දෙකකි කියලා ලියලා තියන්න. සමාන්තරාශ්‍රයේ සම්මිතික අක්ෂ නොමැත. රොම්බසයට සමමිතික අක්ෂ දෙකකි. සමානයි කියලා හතේ පන්තියේ තියෙන දේවල් මේ. හරිද? ලියලා තියන්න තරු ලකුණක් දාලා සමමිති අක්ෂයෙන් දෙපස කොටස් සමමිති අක්ෂයෙන් දෙපස කොටස් සමමිති අක්ෂයෙන් දෙපස කොටස් සමමිති අක්ෂයෙන් දෙපස කොටස් හැඩයෙන් සහ තරමින් සමාන වේ. සමමිති අක්ෂයෙන් දෙපස කොටස් හැඩයෙන් සහ තරමින් සමාන වේ. සමමිති අක්ෂයෙන් දෙපස කොටස් හැඩයෙන් සහ තරමින් සමාන වේ. ඒ කියන්නේ දෙකට කපලා ගත්තොත් සම්මිතික අක්ෂයෙන් දෙපැත්තේ කොටස් දෙක හැඩයත් සමානයි ප්‍රමාණයත් සමානයි. නැත්නම් වර්ගඵලයනොත් එකිනෙකට සමානයි කියන එක තමයි මේ කියන්නේ. එහෙනම් බ්‍රමක සමමිතිය කියන එක යටතේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න වෙන්නේ පොඩි දෙයක්. කියන දේ හරියට ඔලුවට දාගන්න උත්සාහ කරන්න. හරිද? මෙන්න මේ වගේ සමචතුරාශ්‍රයක් ගත්තොත් එහෙම මේකේ පාද හතර ඔන්න සමාන වෙන්න ඇඳලා තියෙනවා සමචතුරාශ්‍රයක්. සමචතුරාශ්‍රයක්. මේ සමචතුරාශ්‍රයේ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. හරිද? මේක අපි නම් කළොත් එහෙම මෙන්න සමචතුරාශ්‍රය මේ සමචතුරාශ්‍රයේ
මුළු හතර නම් කරනවා මම A B C D කියලා. A B C D A B C D කියලා නම් කළා. නම් කරලා මෙන්න මේකේ හරි මැද මෙතන හරි මැද තෝරන්න මේකනේ පොඩ මේ සම්මිති කක්ෂ දෙකක් කියන විදිහට නමා ගන්නවා. මෙන්න මේ හරි මැද තියලා මේක අපි රවුමක් කරකවනවා. හරිද? දැන් මෙන්න මෙතන කියමුකෝ අපි පටන් ගදමු දැන්. මෙතනින් මෙහෙම පෑන තියාගෙන මේ පෑනක් හරි මොකක් හරි තුඩක් තියාගෙන මේ කෙලවරෙන් ඒ කියන්නේ මේ කරකවන්න බෑ. කොලයක් කපලා ගන්න වෙනවා. හරිද? කොලයක් කපලා අරගෙන මේ එක ශීර්ෂයකින් අල්ලගෙන මෙහෙම මැදින් තියාගෙන මේක වටේට කරකවාගෙන යනවා. මේක වටේට කරකවාගෙන යනකොට සම්පූර්ණ වටයක් එනවානේ. සම්පූර්ණ වටයක් එනවා. හරි? සම්පූර්ණ වටයක් එනකොට අර මුල් පිහිටුම එක්ක ඒ කියන්නේ කලින් තියෙන පිහිටුමත් එක්ක එක මතයක වැටෙනවා නම් ඒකට කියනවා අපි ඒ රූපයට භ්‍රමක සමමිතියක් පවතිනවා කියලා. හරිද? කීප එක පැහැදිලි නැතුව ඇති. එකපාර අලුත් කාරණයක් නේ. තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා සම්පූර්ණ වටයක් භ්‍රමණය කිරීමේදී වටය සම්පූර්ණ වීමට පෙර මුල් පිහිටුම සමග සමපාත වේ නම් එම රූපයට භ්‍රමක සමමිතියක් ඇත කියලා කියනවා. හරිද? ලියා ගන්න ඉස්සෙල්ලා එහෙනම්. මෙහෙම ලියා ගන්න. ඕනනම් පොත බලාගෙන ලියන්නත් පුළුවන්. 126 පිටුවේ උඩම තියෙනවා. 126 පිටුවේ උඩම තියෙනවා අදාළ විස්තරය. සමහරුන්ට මේ කියන ඒවා සිග්නල් මදිකම නිසා ඇහෙන්නේ නැහැ. ඒක නිසා 126 පිටුව 126 පිටුවේ කහපාට කොටුව ඇතුලේ උඩින්ම තියෙනවා විස්තරේ. හරිද? ලියා ගන්නකො බලන්න පිළිවෙලට. යම් තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා යම් තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා යම් තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා ඒ මත වූ ලක්ෂයක් වටා කරකැවීමේදී නැත්නම් භ්‍රමණය කිරීමේදී භ්‍රමණය කියන්නේ අපි භ්‍රමණය කිරීමේදී වටය සම්පූර්ණ වීමට පෙර වටය සම්පූර්ණ වීමට පෙර මුල් පිහිටුම සමග සමපාත වේ නම් 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 එම රූපයට මුල් පිහිටුම සමග සමපාත වේ නම් එම රූපයට භ්‍රමක සමමිතියක් පවතී. භ්‍රමක සමමිතියක් පවතී. භ්‍රමක සමමිතියක් පවතී. හරි? ආයවාරයක් පාඩම් කරගන්න මතක තියාගන්න විභාගෙදි කියනවා භ්‍රමක සම්මිති අර්ථ දක්වන්න කියලා සමහර වෙලාවට තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා භ්‍රමණය කිරීමේදී සම්පූර්ණ වටයක්ම යන්න ඕනද? වටය සම්පූර්ණ වීමට ප්‍රථම. ඒ කියන්නේ මේ ඒ වලින් පටන් අරගෙන මෙහෙම මේ කරකවාගෙන යනකොට වටේට ඒ අකුර වලට එන්නට කලින් වටය සම්පූර්ණ වීමට ප්‍රථම මුල් පිහිටුම සමග ඒ කියන්නේ මේ මුලින් තිබිච්ච පිහිටුම සමග සමපාත වේ නම් මුල් පිහිටුම සමග සමපාත වේ නම් මුල් පිහිටුම සමග සමපාත වේ නම් එම රූපයට භ්‍රමක සමමිතියක් පවතී. එම රූපයට භ්‍රමක සමමිතියක් පවතී. භ්‍රමක සමමිතියක් පවතී. පොතේ උඩ විස්තරේ තියෙනවා මේ විදිහටම යම් කිසි තල රූපයක් ඒ තුල වූ යම් ලක්ෂයක් වටා එක් වටයක් එනම් අංශක 360ක් සම්පූර්ණ වටයක්ම යනකොට භ්‍රමණය කිරීමේදී වටය අවසන් වීමට පෙර ඒ මුල් පිහිටුම සමග
සමපාත වන්නේ නම් එම තල රූපයට බ්‍රමක සමමිතියක් ඇතයි කියනු ලැබේ. එම රූපය තුළ වූ එම ලක්ෂය බ්‍රමක කේන්ද්‍රය ලෙස හැඳින්වේ. බ්‍රමක කේන්ද්‍රය ලෙස හැඳින්වේ. බ්‍රමක කේන්ද්‍රය ලෙස හැඳින්වේ. බ්‍රමක කේන්ද්‍රය ලෙස හැඳින්වේ. හරිද? එහෙනම් මෙන්න මේ ලක්ෂයට කියනවා මොකක් කියලාද අපි බ්‍රමක කේන්ද්‍රය කියලා නම් කරනවා. බ්‍රමක කේන්ද්‍රය කියලා නම් කරනවා. බ්‍රමක කේන්ද්‍රය කියලා නම් කළා. හරි. ඔන්න ඉතින් පුතේ පාඩම ඉවරයි වගේ. තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා පාඩම් කරලා තියාගන්න. සම්පූර්ණ වටයක් කරකැවීමේදී වටය සම්පූර්ණ වීමට පෙර මුල් පිහිටුම සමග සමපාත වේ නම් එය බ්‍රමක සමමිතියක් සහිත රූපයකි කියලා කියන්න පුළුවන්. හරි. පුංචි බ්‍රේක් එකක් දෙනවාද විනාඩි 5ක් මාත් එක්ක දිගට කතා කරලා මටත් මහන්සි. මිනිත්තු 5කින් යන්න එපා කවුරුවත් ඔහොම රැඳිලා ඉන්න. මිනිත්තු 5කින් අපි නැවතත් පාඩම් පටන් ගන්නවා. හතරක් කියලා. බ්‍රමක සමමිති ගණය හතරක් කියලා කියනවා. හරිද? ආයෙ පාරක් පැහැදිලි කරන්න. මේ රූපයට සමාන රූපයක් මේ තියෙන්නේ මෙන්න මේ විදිහට තියලා ආරම්භයේ මෙතන මේ ඩොට් එකක් තියාගෙන මේක මැදින් තියාගෙන මෙහෙම අපි වටයක් ගන්නවා. ඔන්න එකපාරක් සම්පාත වුණා. මේ කළු පාට ඩොට් එක බලන්න ඈ. මෙන්න දෙපාරයි. ආයි යනවා. තුන් පාරයි. ආයි එනවා. හතර වතාවයි. එහෙනම් බ්‍රමක සම්මිති ගණය කියනවා කීයක්ද? හතරක් කියලා. බ්‍රමක සම්මිති ගණය හතරක් කියලා කියනවා. හරිද? කියන එක ඇහෙනවා පුතේ මේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මාත් මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මේ ඇහෙනවනේ? අනිත් අයට එහෙම ප්‍රශ්නයක් නැහැ නේද? අනිත් අයට මම කියන එක පැහැදිලිව ඇහෙනව නේද? අනිත් අයට පුතේ මම කියන එක පැහැදිලිව ඇහෙනවද නැද්ද? ඇහෙනවා. එහෙනම් පුතේ සිග්නල් ප්‍රශ්නයක් බව කියන්න තමයි තියෙන්නේ. හොඳේ. සිග්නල් ගැටලුවක් වී ඇත. වෙන ප්‍රශ්නයක් නැත. ඔව්. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. හරි. ඒක ගැන ඕනේ අපි කතා කරන්න ඉස්සරහට යන්න. හරි. එහෙමනම් ඇහුණනේ කියපු කාරණේ මෙන්න අර ඇහුන් නැති කෙනාට ආයි පාරක් කියනවා. මේක රූපය මේකට සමාන රූපයක් කපාගෙන ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒ කියන ලක්ෂයට අරගෙන මෙහෙම තියාගෙන වටයක් ගහගෙන ගියොත් එහෙම සම්පූර්ණ වටේම එනකොට මේක හතර වතාවක් මේක මත සම්පාත වෙනවා. එතකොට අපි කියනවා මේකේ බ්‍රමක සමමිති ගණය හතරක් කියලා. හරි? බ්‍රමක සමමිති ගණය හතරයි. එහෙනම් ලියලා තියන්න සමජතුරස්‍රයේහි බ්‍රමක සමමිති ගණය හතරකි කියලා. සමජතුරස්‍රයේ බ්‍රමක සමමිති ගණය පොඩකින් අපි අර පැහැදිලි කිරීමක් ලියුවානේ. පැහැදිලි කිරීම ලියලා නැවැත්තුවේ
ඊට පස්සේදී එතන යටින්ම ලියා ගන්න තා පොඩ්ඩක් සටහනක් දාගන්න. රූපය මත වූ ලක්ෂය බ්‍රමක කේන්ද්‍රය ලෙස හැඳින්වේ. 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 බ්‍රමක කේන්ද්‍රය ලෙස හැඳින්වේ. හරි. මම ඔයගොල්ලන්ට පොතේ තියෙන එක පැහැදිලි කරන්න යන්නේ පොඩ්ඩක් බලා ගන්න. පොතේ තියෙනවා අර කහපාට වගුව ඇතුලේ කියන්නේ මේ 126 පිටුවේ 126 පිටුවේ මේක පොඩ්ඩක් කියවලා තේරුම් ගන්න ඕන. බලන්න දෙවෙනියට තියෙන වගන්තිය ගත්තොත් මේකේ තියෙනවා බ්‍රමක සමමිතිය ඇති තල රූපයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. බ්‍රමක සම්මිතිය සහිත තල රූපයක්. එම තලය තුල ඇති බ්‍රමක කේන්ද්‍රය නොවන ලක්ෂයක් වටා එක් වටයක් කැරකැවීමේදී එහි මුල් පිහිටුම සමග සමපාත වන්නේ වටය අවසානයේදී පමණි. හරිද? එහෙනම් මෙන්න ආයි පැහැදිලි කරන්නම්. බ්‍රමක සම්මිතියක් තියෙන රූපයක් තමයි මේ තියෙන්නේ. මේකේ හරි මැද තියලා කැරකැවුවොත් එහෙම මේක ආවනේ 4 වතාවක් සම්පාත උනානේ. අපි මේකේ මේ හරි මැද නැතුව මෙන්න මේ වගේ තැනක තියාගත්ත කියලා කිව්ව. මෙන්න මෙතනින් තියාගෙන මේක මෙහෙම කරකවනවා. බලන්නකො එතකොට එක මත එක සම්පාත වේවිද? අර කලින් නම් වාර 3ක් සම්පාත උනානේ. එතකොට මෙතන බලන්න වටය සම්පූර්ණ වුණාම විතරයි අර මුල් පිහිටුමට එන්නේ. අනිවාර්යෙන් එහෙනම් පුතේ බ්‍රමක සමමිතියක් තියෙන රූපයක බ්‍රමක කේන්ද්‍රයේ තියලා තමයි වටේට කරකවාගෙන යන්නට ඕන. එහෙම වුණොත් තමයි එක මත එක සමපාත වෙන වාර ගාන හොයාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඒක සම්පූර්ණ වටයම ගියාට පස්සේදී තමයි එක මත එක සමපාත වීම සිද්ධ වෙන්නේ. මෙන්න නැවතත් පැහැදිලි කිරීම. මෙතන හරි මැද තියලා කැරකැවුවොත් එහෙම 4 වතාවක් සමපාත වෙනවා. හැබැයි හරි මැද නැතුව වෙන තැනක තියලා මෙන්න මේ වගේ තැනක තියලා මේක කරකවාගෙන ගියොත් එහෙම බලන්නකො මෙන්න සම්පාත වෙන්නේ නැහැ. මේ සම්පූර්ණ වටේම ගියාම තමයි සම්පූර්ණ වීම එක මත එක වැටීම සිද්ධ වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් බ්‍රමක කේන්ද්‍රය වටා ගමන් කිරීම ඕන. වෘතය කොහොමද කරන්නේ? වෘතය කියන එක ඉතින් ගත්තන් පස්සේ වෘතයට සම්මිති කක්ෂ කොච්චර තියෙනවද? වෘතයට සම්මිති කක්ෂ අනන්ත ප්‍රමාණයක්. වෘතයේ හරි මැද තියලා කොච්චර කැරකැව්වත් සමපාත වෙන වාර ගාන 1 2 3 4 කියලා ගණන් කරන්න බෑ. අනන්ත වාර ගානක් තමයි වෘතයට එන්නේ. එහෙනම් වෘතයේ ඕගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙනවා වෘතය කියන එක ගත්තොත් මේකේ සම්මිති කක්ෂ අඳින්න පුළුවන් ඊටමත් විශාල ප්‍රමාණයක්. මෙන්න සම්මිති කක්ෂ ඊටමත් විශාල ප්‍රමාණයක් අඳින්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ බ්‍රමක සමමිති ගණය කියන එකත් අපට කියන්න බෑ හරියට කීයක්ද කියලා. අනන්ත ප්‍රමාණයක් කියලා තමයි උත්තරේ දෙන්නට වෙන්නේ. ඊළඟට තුන්වෙනිට තියෙන වගන්තිය බ්‍රමක සමමිතිය ඇති තල රූපයක් එහි බ්‍රමක කේන්ද්‍රය වටා එක් වටයක් භ්‍රමණය වන විට එම තල රූපය මුල් පිහිටුම සමග සමපාත වන වාර ගණන බ්‍රමක සමමිතිය ඇති තල රූපයේ බ්‍රමක සමමිති ගණය ලෙස හැඳින්වේ. හරිද? ලියා ගන්න පොඩි සටහනක්. මෙහෙම ලියා ගන්න. බ්‍රමක සමමිතියක් සහිත රූපයක 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 සම්පූර්ණ වටය ගමන් කිරීමේදී නැත්නම් භ්‍රමණය කිරීමේදී සම්පූර්ණ වටය භ්‍රමණය කිරීමේදී
මම පොතේ තියෙන එක පොඩ්ඩක් හදලා දෙන්නේ ඔයගොල්ලොන්ට. පොතේ තියෙන එකම ලියාගත්තක් කමක් නැහැ. හරිද? සම්පූර්ණ වටය භ්‍රමණය කිරීමේදී සම්පූර්ණ වටය භ්‍රමණය කිරීමේදී එක මත එක සමපාත වන වාර ගණන එක මත එක සමපාත වන වාර ගණන නැත්නම් මුල් පිහිටුම සමග සමපාත වන වාර ගණන 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 භ්‍රමක සමමිති ගණය ලෙස හැඳින්වේ. 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 හරිද? එහෙනම් පුතේ බලන්න සමචතුරාශ්‍රය කියන එක ගත්තොත් සමචතුරාශ්‍රය සම්පූර්ණ වටේම කරකවාගෙන යනකොට වාර 4ක් මේක මත සම්පාත වෙනවා. ඒක නිසා මේකට තියෙනවා භ්‍රමක සම්මිති ගණය කීයද කියලා අහුවොත් උත්තරේ 4ක් වෙනවා. හරිද? භ්‍රමක සම්මිති ගණය 4යි. එහෙනම් සමචතුරාශ්‍රයක් අඳින්න ඉඩ තියලා සමචතුරාශ්‍රයක් අඳින්න ඉඩ තියලා ඉදිරියෙන් ලියලා තියන්න සමචතුරාශ්‍රයේ භ්‍රමක සමමිති ගණය භ්‍රමක සමමිති ගණය 4කි. භ්‍රමක සමමිති ගණය 4කි. සමචතුරාශ්‍රයක භ්‍රමක සමමිති ගණය 4කි. භ්‍රමක සමමිති ගණය 4ක් කියලා කියනවා. භ්‍රමක සම්මිති ගණය 4ක්. එහෙනම් ඍජු කෝණාශ්‍රය ගැන අපි බලමු පොඩ්ඩක් නේ. ඍජු කෝණාශ්‍රය මෙන්න ඍජු කෝණාශ්‍රය අඳිනවා මම අච්චු පොත තියලම. හරි? මෙන්න මෙන්න අච්චු පොතට සමාන ඍජු කෝණාශ්‍රයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. හරි? බලා ගන්න හොඳට. දැන් අපි මේක මෙන්න මෙහෙම තියලා මේකේ හරි මැද ඉතින් චුට්ටක් හිතා ගන්නත් ඕන. හොඳේ. අර විකර්ණ දෙක ගියන් පස්සේදී හරි මැද තමයි. එතකොට මෙහෙම. මෙන්න මේක කරකවනවා. මෙන්න මේ කෙලවරනේ එතකොට අපි පටන් ගන්න තැන මෙතන. හරි? මෙහෙම වටේ යනකොට බලන්න ඔන්න මේ ඇඟිල්ල තියාගෙන ඉන්නේ එතෙන් තමයි. බලන්න එකපාරක් සමපාත වුණා මේක මත. දැන් ආයි පාරක් මේව කරකවනවා. මෙන්න මෙතන තැන. බලන්න එතකොට මුල් පිහිටුමත් එක්ක මේ පොතේ එහාට මෙහාට යනවා ඉස්සලා. හරිද? මෙන්න ඇවිල්ලා වාර දෙකයි. එතකොට මෙහෙම වටේ කැරකිලා මෙතෙන්ට එනකොට එකක් ආවා. වටය සම්පූර්ණයෙන්ම අරගෙන එද්දි මෙතෙන්ට එනකොට දෙකක් ආවා නේ. එහෙනම් මේක මුල් පිහිටුමත් එක්ක සමපාත වෙනවා පුතේ වාර දෙකක්. වාර දෙකක් සම්පාත වෙනවා කියලා කියන්නේ ඍජු කෝණාශ්‍රයේ සමමිති භ්‍රමක සමමිතිය කීයද? දෙකක්. භ්‍රමක සමමිති ගණය දෙකක්. ලියලා තියන්න. එහෙනම් ඍජු කෝණාශ්‍රයේ භ්‍රමක සමමිති ගණය දෙකකි. භ්‍රමක සමමිති ගණය දෙකකි. ඍජු කෝණාශ්‍රයක භ්‍රමක සම්මිති ගණය දෙකකි. ඍජු කෝණාශ්‍රයක භ්‍රමක සමමිති ගණය දෙකකි. ඍජු කෝණාශ්‍රයක භ්‍රමක සමමිති ගණය දෙකකි. ඍජු කෝණාශ්‍රයක භ්‍රමක සමමිති ගණය දෙකකි. දැන් අහගන්න. විශේෂ කතාවක් කියන්න යන්නේ. හරි? මෙන්න බලාගන්න. මේ මම ඉස්සෙල්ලාම අර ඇඳපු රූපේ නැවත වාරයක් අඳින්නයි යන්නේ. අපි ඇඳේ ඊතලයක්. මෙන්න ඒක. මේකේ පුතේ මැදින් තිබුණනේ සම්මිති කක්ෂය. මෙන්න මේ වගේ රූපයක දැන් මේකේ නම් සම්මිති කක්ෂ කීයක් තියනවද?
මේකේ තියෙන සම්මිතික අක්ෂ 1යි නේද? සම්මිතික අක්ෂ 1යි මේකේ තියෙන්නේ. මේකේ කොහේ හරි තැනක තියලා කොහේ හරි තැනක් කියලා කිව්වට මේකට නම් ගැලපෙනවා. හොඳේ. කොහේ හරි තැන කොහේ වුණක් කමන්නේ. මේකේ මොකද සම්මිතික අක්ෂ දෙකක් නැති නිසා සම්මිතික අක්ෂ 1යිනේ තියෙන්නේ. ඒක නිසා මේකේ කොහේ හරි තැනක තියලා හරි මැද කියලාම අපි හිතමුකෝ. එතකොට මේ රේඛාවේ හරි මැද තියලා මේක වගේ එකක් කඩදාසියකින් කපාගෙන මේක වටයක් කැරකැවුවොත් එහෙම වටය සම්පූර්ණ වෙන්න කලින් කිසිසේත් ආයි මුල් පිහිටුම එක්ක එක මත එක වැටෙන්නේ නැහනේ. මොකදනේ මේ පැත්ත මේ පැත්තට කැරකුණා කියලා මේ පැත්තේ ඊතල දෙකක් තියෙනවා රූපය ඇඳපු එක මේක ඒ රූපය කොයි වෙලාවකවත් ආයි මේක මතට වැටෙන්නේ නැහැ නේද? එහෙනම් සම්පූර්ණ වටයම ගියාමනේ මේක මතට වැටෙන්නේ. එතකොට මේක සම්පූර්ණ වටයම ගිහිල්ලා නම් මේක මතට වැටෙන්නේ ආයිමත් මේකට භ්‍රමක සමමිතියක් පවතින්නේ නැහැ. හරිද? එහෙනම් අපිට නිගමනයකට එන්න පුළුවන් මොකද්ද? සමමිතික අක්ෂ එකක් තියෙන රූපයකට සමමිතික අක්ෂ එකක් තියෙන රූපයකට කොයි වෙලාවකවත් භ්‍රමක සමමිතියක් පවතින්නේ නැත කියලා. හරි? සමමිතික අක්ෂ එකක් තියෙන රූපයකට සමමිතික අක්ෂ එකක් තියෙන රූපයකට කොයි වෙලාවකවත් භ්‍රමක සමමිතියක් පවතින්නේ නැහැ. මේ රූපය අරගෙන රූපය මේකෙත් අඳිනවා මේක කපලත් ගන්නවා මේක මැද මෙහෙම තියාගෙන අර කපපු රූපය අරගෙන මෙහෙම රවුමක් කරකවනවා. සම්පූර්ණ රවුම කැරකුණොත් විතරයිනේ හරියට මේක මතට මේක වැටෙන්නේ. ඒක නිසා එකපාරක් වැටිලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වටය සම්පූර්ණ වෙන්නට කලින් තමයි එක මත එක වැටෙන්නට ඕන. මේක එක මත එක වැටෙන්නේ සම්පූර්ණ වටයම ගියාම හරියන්නේ වටය සම්පූර්ණ වෙන්න කලින් තමයි එක මත එක වැටෙන්නට ඕන. එහෙම වුණොත් නේ භ්‍රමක සම්මිතියක් තියනවා කිව්වේ. එහෙනම් මේකට භ්‍රමක සමමිතියක් පවතින්නේ නැත. අපට කියන්න පුළුවන් මෙතනින් සමමිතික අක්ෂ එකක් පමණක් සහිත රූපයකට භ්‍රමක සමමිතියක් නොපවතී කියලා. හරිද? ලියලා තියන් තරු ලකුණක් දාලා ලියා ගන්න. සමමිතික අක්ෂ එකක් පමණක් සහිත රූපයකට සමමිතික අක්ෂ එකක් පමණක් සහිත රූපයකට භ්‍රමක සමමිතියක් නොපවතී. භ්‍රමක සමමිතියක් නොපවතී. භ්‍රමක සමමිතියක් නොපවතී. සමමිතික අක්ෂ එකක් පමණක් සහිත රූපයකට භ්‍රමක සමමිතියක් නොපවතී. භ්‍රමක සමමිතියක් නොපවතී. පැහැදිලිද? භ්‍රමක සමමිතියක් පවතින්නේ නැහැ. හරි. ඕගොල්ලෝ ටියුට් එක ගන්නකෝ. ටියුට් එක ගත්තොත් ටියුට් එකේ තියෙන වැඩ ටික. සමමිතික අක්ෂ මේ සිග්නල් අඩුවයට ප්‍රශ්නයක් තියෙනවා. සමමිතික අක්ෂ එකක් පවතින රූපයකට සමමිතික අක්ෂ එකක් පමණක් පවතින රූපයකට සමමිතික අක්ෂ එකක් පමණක් පවතින රූපයකට භ්‍රමක සමමිතියක් නැත. භ්‍රමක සමමිතියක් නැත. ටියුට් එකේ පළවෙනි පිටුව දෙවෙනි පිටුව කියන දෙකේ තමයි මේ භ්‍රමක සම්මිතිය කියන එකට අදාළ ගණනය කිරීම තියෙන්නේ. පළවෙනි එකේ නම් තියෙන්නේ මෙන්න ටියුට් එක මේ ඔයගොල්ලන්ට ගිය සතියේ ලැබුණු ටියුට් එක. හරිද? මේකේ පළවෙනි පිටුවයි දෙවෙනි පිටුවයි දෙකේ තමයි ඔයගොල්ලන්ට අදාළ ගණනය කිරීම ටික තියෙන්නේ. ඒකේ පළවෙනි පිටුවේ මුලින් තියෙන ටිකේ සම්මිතික අක්ෂ අඳින්න තියෙන්නේ. ඊළඟට තියෙන ඒවා භ්‍රමක සම්මිති ගණය සඳහන් කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ටික වෙලාවක් යනකොට තේරෙවි ටික වෙලා ගණන හදා මේක ලියාගෙන යනකොට ගණන් ටික හදාගෙන යනකොට තේරෙවි සමමිතික අක්ෂ කීයක් තියනවද ඒ අනුව භ්‍රමක සම්මිතිය කියන එක තීරණය කරන්න පුළුවන් කියලා. යන්න පුතේ කවුරුත් අච්චුපතේ වගුවක් තියෙනවා. මේ අච්චුපතේ වගුව ඔයගොල්ලෝගේ පොතට සටහන් වෙන්නට ඕන.
හරිද? බලන්න 128 පිටුව 128 පිටුව 128 පිටුව 128 පිටුව 128 පිටුවේ 128 පිටුවේ උඩ තියෙනවා වගුවක් බලන්න තල රූපය ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණන මෙන් පිටුව 108 ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණන බ්‍රහ්මක සමමිති ගණය බ්‍රහ්මක සමමිතියක් ඇත නැත කියලා දාලා තියෙනවා බලන්න පළවෙනි එක සමපාද ත්‍රිකෝණය සම්පාද ත්‍රිකෝණය කියන එක ගත්තොත් එහෙම ඒකේ සම්මිතික අක්ෂ අපි කිව්වනේ කලින් කීයද සම්පාද ත්‍රිකෝණය කියන අවස්ථාව ගත්තොත් මේකේ තිබුණා මෙන්න මෙහෙම 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 මෙන්න මේ වගේ සම්මිතික අක්ෂ තුනක් තිබුණා මේකෙත් මෙන්න මේ හරි මැද තියලා මේක අල්ලගෙන වටයක් ගැහුවොත් එහෙම මේ මෙන්න මෙතන නම් පටන් ගන්න තැන මෙතෙන්ට එද්දි වාර 1යි මෙතෙන්ට එද්දි වාර 2යි ආයමත් වටේ සම්පූර්ණකට කොහොමත් එනවා එතකොට වාර 3ක් එක මතයක වැටෙනවා එහෙනම් ඒකේ බ්‍රහ්මක සම්මිති ගණය 3ක් බවට පත් වෙනවා ඊළඟට සමාන්තරාශ්‍රය තියෙනවා හරිද සමාන්තරාශ්‍රය කියන එක ටිකක් විශේෂයි මම ඔයගොල්ලන්ට කියලා දුන්නා සමාන්තරාශ්‍රයේදී මොකක්ද වෙන්නේ සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ තිබුණේ නැහැ සමමිති කක්ෂ තිබුණේ නැහැ හැබැයි පුතේ මේකේ මෙන්න මේ විකර්ණ දෙක මෙන්න මේ මැද ඉඳලා මේක සම්පූර්ණ වටයක් ගහගෙන ගියොත් එහෙම මේ සම්පූර්ණ වටේම යනකොට මෙන්න මේ කෙලවර නම් මේ කෙලවර මෙතෙන්ට එද්දි එකපාරක් සම්පූර්ණ වෙනවා වටේම සම්පූර්ණවම තව පාරක් එනවා එතකොට මේක සම්පූර්ණ වටයක් කැරගෙනකොට වාර දෙකක් එක මතයක වැටෙනවා වාර දෙකක් හරි වාර දෙකක් එක මතයක වැටෙනවා කියලා කියන්නේ මේකේ බ්‍රහ්මක සමමිති ගණය එනවා දෙකක් කියලා එහෙනම් සමාන්තරාශ්‍රය කියන එක විශේෂ අවස්ථාවක් ඒක මතක තියාගන්න සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නැති වුණාට සමාන්තරාශ්‍රයේ බ්‍රහ්මක සමමිති ගණය දෙකක් බවට පත් වෙනවා පොඩ්ඩක් ඉඩ තියන්න සමාන්තරාශ්‍රයක් අඳින්න නැත්නම් මෙහෙම ලියන්න ඉස්සර වෙලා ලියන්න සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නොතිබුණද සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නොතිබුණද සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නොතිබුණද සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නොතිබුණද බ්‍රහ්මක සමමිති ගණය දෙකකි බ්‍රහ්මක සමමිති ගණය දෙකකි සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නොතිබුණද බ්‍රහ්මක සමමිති ගණය දෙකකි බ්‍රහ්මක සමමිති ගණය දෙකකි සමාන්තරාශ්‍රයට සමමිති කක්ෂ නොතිබුණද බ්‍රහ්මක සමමිති ගණය දෙකකි බ්‍රහ්මක සම්මිති ගණය දෙකකි කියලා කියන්න පුළුවන් ඊට පස්සේදී ඊළඟ රොම්බසය කිව්වා රොම්බසය කිව්වා අපි සම්මිති කක්ෂ දෙකක් තියෙනවා එහෙනම් කීයද බ්‍රහ්මක සම්මිති ගණයත් දෙකක්ම වෙනවා ඊළඟට ඍජුකෝණාශ්‍රය සම්මිති කක්ෂ දෙකයි බ්‍රහ්මක සම්මිති ගණයත් දෙකයි සමචතුරාශ්‍රය කතා කරලා තියෙන්නේ සම්මිති කක්ෂ 4යි බ්‍රහ්මක සම්මිති ගණයත් 4යි සවිධි පංචාශ්‍රය සම්මිති කක්ෂ 5යි බ්‍රහ්මක සම්මිති ගණයත් 5යි සවිධි ෂඩාශ්‍රය 6යි 6යි සවිධි අෂ්ටාශ්‍රය 8යි 8යි හරිද එහෙනම් ඔන්න ඔය විදියට බලන්න සම්මිති කක්ෂ ගානට බ්‍රහ්මක සම්මිති ගණය සමාන වෙලා තමයි තියෙන්නේ හරිද සටහනක් දාගන්න පොඩ්ඩක් ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූපවල ලියාගන්න බ්‍රහ්මක ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූපවල ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූපවල ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූපවල ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූපවල
දීපාර්ශ්වික සම්මිතිය සහිත රූපවල සමමිතික අක්ෂ ගණන සමමිතික අක්ෂ ගණන භ්‍රමක සමමිති ගණයට සමාන වේ. භ්‍රමක සමමිති ගණයට සමාන වේ. භ්‍රමක සමමිති ගණයට සමාන වේ. හරිද? භ්‍රමක සමමිති ගණයට සමාන වේ. භ්‍රමක සමමිති ගණයට සමාන වේ. හරි. එහෙනම් ඔය කියන්නේ මොකද? මේ සම්පාත ත්‍රිකෝණය න සම්මිති කක්ෂ 3යිනේ තිබුණේ නේද? භ්‍රමක සම්මිති ගණයත් 3යි. සමජතුරාශ්‍රයේ සම්මිති කක්ෂ 4යි. භ්‍රමක සම්මිති ගණයත් 4ක් බවට පත් වුණා. ඊළඟට ඕගොල්ලෝ කවුරුත් යන්න මේ ප්‍රශ්නේ කරන්න පටන් ගන්න. ඕගොල්ලෝගේ අච්චු පොතේ 129 පිටුවේ 129 පිටුවේ 3 වෙනි ගණන 129 පිටුවේ 3 වෙනි ගණනට යන්න කවුරුත් 129 පිටුව 3 වෙනි ගණන. ඔගේ හරි වැරද්ද දාන්න තියෙන්නේ. ඉක්මනට ඔය කියවලා හරි වැරද්ද දාමු බලන්න. ඒක පැහැදිලි කරලා දෙන්න ඊට පස්සේදී. 129 පිටුව 3 වෙනි ගණන. මෙතන කියන කරුණු ටික 129 පිටුවේ 3 වෙනි ගණන මේ කතා කරන්නේ පාස් සඳහන් ප්‍රකාශ පිටපත් කරගෙන හරිද වැරදිද කියලා ලියන්නයි තියෙන්නේ. පිටපත් කරන එක පස්සේ කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා හරි වැරද්ද දාලිමුකෝ. ද්විපාර්ශ්වික සමමිතිය ඇති සෑම තල රූපයකටම භ්‍රමක සම්මිතිය ඇත. ද්විපාර්ශ්වික සම්මිතිය තියෙන සෑම රූපයකටම භ්‍රමක සම්මිතිය තියෙනවලු. ඒක වැරදි කියලා දැන් මම පොඩ්ඩකට කලින් පැහැදිලි කළා නේද? අර ඊ තලයේ වගේ රූපයට ද්විපාර්ශ්වික සම්මිතිය තිබුණට භ්‍රමක සමමිතිය නැත. එහෙනම් ඒක මම සටහනක් විදියට ලියන්නත් දීලා තියෙනවා. මොකක් කියලාද? සමමිතික අක්ෂ එකක් තිබුණට භ්‍රමක සම්මිතියක් පවතින්නේ නැහැ කියන එක. හරිද? එහෙනම් ඒක වැරදි. දෙවෙනි එක භ්‍රමක සමමිතිය ඇති සෑම රූපයකටම ද්විපාර්ශ්වික සම්මිතිය ඇත. භ්‍රමක සමමිතිය තියෙන ඕනම රූපයකට ද්විපාර්ශ්වික සමමිතිය තියෙනවලු. හරිද? බලන්න වගුවේ දෙවෙනි අවස්ථාව. වගුවේ දෙවෙනි අවස්ථාවේ තියෙන සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයේ භ්‍රමක සම්මිති ගණය දෙකක් වුණාට සමමිතික අක්ෂ නැහැ. ඒක වැරදි. හරිද? උදාහරණය තමයි සමාන්තරාශ්‍රය. එතෙන්ට ඕනනම් පැත්තකින් ඉරි කැල්ලක් ගහලා ලියලා තියන්න. සමාන්තරාශ්‍රය තමයි උදාහරණය. සමාන්තරාශ්‍රයේ භ්‍රමක සමමිති ගණය දෙකක් වුණාට සමමිතික අක්ෂ පවතින්නේ නැත කියලා අපට කියන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට එන දෙවෙනි එක වැරදි. තුන්වෙනි එක ද්විපාර්ශ්වික සමමිතිය ඇති තල රූපයකට භ්‍රමක සමමිතියද පවතිනම් ද්විපාර්ශ්වික සමමිතිය තියෙන රූපයකට භ්‍රමක සමමිතියද තියෙනවනම් අන්න එතකොට ඔයගොල්ලෝ ඔළුවට එන්න ඕන භ්‍රමක සම්මිතිය තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සමමිතික අක්ෂ ගාන කීයද? දෙකක් හෝ දෙකට වඩා වැඩි වෙන්නට ඕන. හරි? ද්විපාර්ශ්වික සමමිතිය ඇති තල රූපයකට භ්‍රමක සම්මිතියද පවතිනම් එහි සමමිතික අක්ෂ ගණන භ්‍රමක සමමිති ගණයට සමාන වේ. ඒකේ සම්මිතික අක්ෂ ගාන භ්‍රමක සම්මිතියට සමානයිලු. හරිනේ කතාව. සම පාද ත්‍රිකෝණය. මෙන් සම්මිතික අක්ෂ 3යි. භ්‍රමක සම්මිතියකුත් ඇත. හරි. එහෙනම් නිවැරදි ප්‍රකාශය. සමචතුරාශ්‍රය. සමමිතික අක්ෂ 4යි භ්‍රමක සම්මිති ගණයත් 4යි. සවිධි පංචාශ්‍රය. භ්‍රමක සම්මිතියත් 5යි සම්මිතික අක්ෂත් 5යි. සවිධි පංචාශ්‍රය. සවිධි ෂඩාශ්‍රය. සම්මිතික අක්ෂත් 6යි භ්‍රමක සම්මිතියත් ගණයත් 6යි. එහෙනම් ප්‍රකාශය නිවැරදි. හතරවෙනි එක. සමමිතික අක්ෂ එකට වැඩි. සම්මිතික අක්ෂ එකට වැඩි නම් ද්විපාර්ශ්වික සමමිති රූපයක සමමිතික අක්ෂවල ඡේදන ලක්ෂය එහි භ්‍රමක කේන්ද්‍රයයි. නිවැරදි. හරි? මේ වගේ මේ සම්මිතික අක්ෂ දෙකට වඩා වැඩි අවස්ථාවක නම් එකට වඩා වැඩි අවස්ථාවක එකට වඩා වැඩි කියන්නේ දෙකක් හෝ ඊට වඩා වැඩි ගාණක්. අන්නේ වෙලාවට මෙන්න මේ සම්මිතික අක්ෂ කැපෙන තැන තමයි අදාළ භ්‍රමක කේන්ද්‍රය බවට පත් වෙන්නේ. නිවැරදි.
4 5 විෂම ත්‍රිකෝණයේ ද්විපාර්ශ්වික සමමිතිකය හෝ ප්‍රමක සමමිතිය නැත. නිවැරදි. හරි. වැරදි නෑ. හරි. විෂම ත්‍රිකෝණය කියලා කියන්නේ විෂම ත්‍රිකෝණය කියලා කියන්නේ පාද තුන අසමානයි දිගින්. ඒ වගේ එක ද්විපාර්ශ්වික සමමිතියක් නැත, භ්‍රමක සමමිතියක් නැත. හරිද? ද්විපාර්ශ්වික සමමිතියක් නැහැ, භ්‍රමක සමමිතියක් නැහැ කියලා තමයි කියන්නට වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මෙතනින් චුට්ටක් ඔළුවට ගන්න, ඔළුවේ මතකේ තියාගන්න අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක් තමයි භ්‍රමක සමමිති ගණය වෙන්න ඕන අනිවාර්යෙන් අඩුමගේ 2යි. භ්‍රමක සම්මිති ගණයේ විදිහට එන්න පුළුවන් අඩුමගේ තමයි 2. අනිවාර්යෙන් 2 හෝ 2ට වඩා වැඩි අගයන් තමයි භ්‍රමක සම්මිති ගණයේ විදිහට ලැබෙන්නේ. ලියලා තියන්න. භ්‍රමක සම්මිති ගණයේ විදිහට භ්‍රමක සමමිති ගණය ලෙස භ්‍රමක සමමිති ගණය ලෙස භ්‍රමක සමමිති ගණය ලෙස භ්‍රමක සමමිති ගණය ලෙස 2 හෝ 2ට වඩා වැඩි අගයන් සෑම විටම පැවතිය යුතුය. භ්‍රමක සමමිති ගණය ලෙස 2 හෝ 2ට වඩා වැඩි අගයන් සෑම විටම පැවතිය යුතුය. භ්‍රමක සම්මිති ගණය ලෙස සෑම විටම 2 හෝ 2ට වඩා වැඩි අගයන් පැවතිය යුතුය. භ්‍රමක සම්මිති ගණය ලෙස 2 හෝ 2ට වඩා වැඩි අගයන් පැවතිය යුතුය. 2 හෝ 2ට වඩා වැඩි අගයන් පැවතිය යුතුය. 2 හෝ 2ට වඩා වැඩි අගයන් පැවතිය යුතුය. එන පාඩමේ සාරාංශය විදිහට ගත්තොත් එහෙම මතක තියාගන්න භ්‍රමක සම්මිති ගණය කියන්නේ මොකක්ද කියලා පාඩම් කරලා තියාගන්න. භ්‍රමක සම්මිති ගණය කියන්නේ තල රූපයක් ඒ මත වූ ලක්ෂයක් වටා කරකැවීමේදී නැත්නම් භ්‍රමණය කිරීමේදී වටය සම්පූර්ණ වීමට ප්‍රථම මුල් පිහිටුම සමග සමපාත වේ නම් එම රූපයට භ්‍රමක සම්මිතියක් ඇත. එම ලක්ෂයේ භ්‍රමක කේන්ද්‍රයයි. ඒ ආකාරයට වටය සම්පූර්ණ වන විට එක මත එක සමපාත වන වාර ගණන භ්‍රමක සමමිති ගණය ලෙස හැඳින්වේ. එහෙනම් සියලු දෙනාම අච්චුපතේ භ්‍රමක සම්මිතිය කියන පාඩමේ ගණන් ටික හදලා තියන්න. අභ්‍යාස 1 තියෙන අභ්‍යාස 1 ටිකක් කතා කළා. තා ගණන් 2යි තියෙන. මේ දෙක හදලා තියන්න. ටියුට් එකේ හදලා තියන්න සියලු දෙනාම භ්‍රමක සමමිතියට අදාළ ගණනය කිරීම ටික මුල් පිටු දෙකේ තියෙන්නේ. ඒ වගේම තමයි ලබන සතිය වෙනකොට මේ පළවෙනි පේපර් එකට, ඒ කියන්නේ ජයවර්ධන පුර අධ්‍යාපන කලාපය කියලා තියෙන්නේ. අන්න ඒකේ පළවෙනි පේපර් එක සම්පූර්ණයෙන්ම ලියලා තියන්න. සෙනසුරාදා දවසේ අපි පේපර් එක සාකච්ඡා කරනවා. හරිද? සෙනසුරාදා දවස් වෙනකොට එතකොට අච්චුපතේ භ්‍රමක සම්මිතිය පාඩේ වැට්ටික් කරන්න, ටියුට් එකේ වැට්ටික් කරන්න. ඒ වගේම මේ තියෙන පේපර් වලින් පළවෙනි පේපර් එක ජයවර්ධන පුර අධ්‍යාපන කලාපය පළවෙනි වාරයට අදාළව 2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ලියලා තියන්න. අපි බලමු මෙච්චර දවසක් කරපු මට්ටම අනුව ලකුණු කොච්චර ලැබේවිද කියලා. හරිද? අපි එන අදට පාඩම නවත්තනවා. අපි නැවත සෙනසුරාදා සුපුරුදු විදියට 9:00ට පාඩම ආරම්භ කරනවා. හරි? ඒ වෙනකොට සියල්ල සම්පූර්ණ කරලා තියන්න. අනිවාර්යෙන් මේ ටියුට් ගත්තා හෝ නොගත්තා වැඩ ටික සම්පූර්ණ කරලා තියන්න කවුරුත්. හරි. අපි නවත්තමු එහෙනම්. අයබෝවන්. ඔව් දානවා වීඩියෝ එක දානවා හැබැයි හෙට විතර වෙයි. හොඳේ, අද නැති වෙයි.